අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ලෝභය කියන මාතෘකාව. එතකොට ලෝභය කියන එක අපි අපේ සිතින් තුරන් කරගත යුතු කෙලෙස් සිටිවිල්ල. ඇත්තටම මේ ලෝභය කියන එක අපේ සිතේ පැන නගින ආකාර කිහිපයක් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ලෝභය කියන කෙලෙස් සහගත ස්වභාවය විවිධ නාම පුවරු යටතේ අපේ සිතේ පැන නගිනවා. ඒ වෙන හැඩයකින් එන්නේ. ඒවට ඇත්තටම කියනවා වංචක ධර්ම කියලා. වංචක කියන්නේ වංචා කරනවා. වංචා කරනවා අපි සිංහලෙන් කියන්නේ වංචා කරනවා. කියන්නේ අපිට තව කෙනෙක් වංචා කරනවා. ඒ වගේම අපි තව කෙනෙකුට වංචා කරනවා. රවට්ටනවා. අන්දනවා. නොමග යවනවා. එහෙම තියෙනවනේ. දැන් අපි කියනවනේ මාව ඇන්දුවා, මාව රැවැට්ටුවා, මට වංචා කළා. ඒ වගේම අපි අනිත් පැත්තට කියනවා මං හොඳට එයාව රැවැට්ටුවා. මං හොඳ වංචාවක් කළා. මං ඇන්දුවා හොඳට කියලා සතුටු වෙන අවස්ථාවක් තියෙනවා අපේ මිනිස්සු. ඒකට කියනවා වංචාව. අපි තව විදිහකට කියනවා ඔය මිනිස්සු ජීවත් වෙන්නෙම වංචාවෙන්. මට ඉතින් ඔය හරියන්නේ නැත්තේ ඔය මිනිස්සුන්ගේ වංචාව තමයි. එහෙම ප්‍රකාශන තියෙනවා. ගෙවල් ඇතුළෙම කියනවා තමුන් ඔය වංචාවෙන් දැන්වත් අත මිදෙනවකෝ. ඒ කියන්නේ බොරුවෙන් හොරකමෙන් ජීවත් වෙන ගෙදරම කෙනෙකුට ගෙදරමයි කියන්නත් පුළුවන්. එතකොට මේ කියන්නේ හැබැයි කවුරුවත් අපිව වංචා කරනවා කියන එකක් නෙවෙයි. මම මට ඔබ ඔබටම වංචා කරනවා. කවුද? ඔබේ සිතට ඔබම රැවටෙනවා. මගේ සිතට මමම රැවටෙනවා. ඒක ටිකක් භයානකයිනේ. ඒ කියන්නේ එළියෙන් අපිව රවට්ටනවට වැඩිය භයානකයි ඇතුලෙන් අපිවම රවට්ට ගන්න එක. ඒකට තමයි කියන්නේ මේ වංචක ධර්ම කියලා. දැන් රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ මේ ලියලා තියෙනවා වංචක ධර්ම කියලා පොතක්. ඒ පොතේම තියෙන්නේ වංචක ධර්ම සිතේ ක්‍රියාකාරීත්වය. එතකොට අපි තෝරගන්න ඕන මේ අපේ සිත වැඩ කරන හැටි. දැන් ලෝභය කියන එක වෙනත් මුහුණුවර වලින් අපේ සිතේ එනවා. ඒ කියන්නේ ආකාර ගණනාවක් තියෙනවා. දැන් අපි ආකාර 4ක් විතර කතා කරනවා. ඒ කියන්නේ අපේ හිතේ ලෝභය යෙදෙන්නේ වෙන වෙන බෝඩ් ලෑලි යටතේ. එකක් තමයි මොකක්ද? ප්‍රියවාදිතාවේසයෙන් වංචක ලෝභය. ඒ කියන්නේ මේ ප්‍රියවාදිතා කියලා පාලියෙන් කියන්නේ ප්‍රිය වචන. ප්‍රිය වචන කතා කරනවා කියන ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ ලෝභය. දැන් ප්‍රිය වචන කතා කරන එක හොඳයිනේ. ප්‍රිය වචන කතා කරන එක හොඳ එකක්. දැන් මම නිමල් අයියා එනකොට මේ නිමල් අයියා එන්න. ඉතින් මේ ළඟට එනකන් දන්නේ නැහැ වගේ ඉන්නවට වැඩිය ඉතින් දැක්ක සංඥාව විදිහට ඈතින් එනකොට එන්න කියලා ප්‍රිය වචනෙන් කතා කළා. දැන් හැබැයි ඒක ඇතුලේ මගේ හිතේ එහෙම තියෙනවා නම් නිමල් අයියා අන්දන්න ඕන වගේ එකක්. නැත්තම් කීයක් හරි කඩා ගන්න ඕන වගේ එකක්. මෙයාට කතා කරපුවාම මෙයා අහු වෙනවා වගේ එකක් මගේ වංචාවක් වැඩ කළොත් අන්න ප්‍රියවාදිතා වේසයෙන් වංචක ලෝභය. මගේ ලෝභයක් වැඩ කරනවා. මොකද ප්‍රිය වචනයෙන් කතා කරලා මිනිස්සෙක් රවට්ටනවා කියන සිතිවිල්ල මගේ ඇතුලේ වැඩ කරනවා. එතකොට දැන් ඒක තමයි වංචාව. එතකොට මම අර කතා කරන හොඳට වචනයේට
මට අරන් යන්න පුළුවන් අර්ථයක් නැහැ. ඒකේ වෙනම යටින් ක්‍රියාත්මක වෙලා තියෙන ලෝභ සිතිවිල්ලක්. ඇයි? කීයක් හරි ආධාර කරයි. මට මොනවා හරි ලැබෙයි. එහෙම නැත්නම් තව තැනක ගිහින් කියයි මෙයා මං හොඳට කතා කරුවා කියලා. නෑ ඒ ගුණය බුදුරජාණන් වහන්සේගේ තියෙන එකක් නේ. මොකද්ද? පුබ්බබාසී පුබ්බහාසී. ඒක බුදුහාමුදුරන්ගේ උත්තරීතර ගුණයක්. ඒ තමයි තමන් බුදුන් වහන්සේව මුණ ගැහෙන්න එන කෙනා එක්ක එන කෙනා කතා කරන්න පෙර කතා කරනවා. පුබ්බභාසී. පුබ්බ කියන්නේ පෙර, භාසී කතා කරනවා. පුබ්බභාසී. ඊගාවට තමන්ව මුණ ගැහෙන්න එන කෙනා එක්ක hina වෙනවා. පුබ්බහාසී. හසති කියන්නේ පාලියෙන් hina වෙනවා. පුබ්බහාසී. මුලින්ම hina වෙනවා. දැන් බලන්නකො සමහර අය පත්තරේ මුණ වහ ගන්නවනේ දැකලා. නේ? ඒ කියන්නේ දැක්කේ නෑ වගේ ඉන්නවා. කතා කරන්නේ නැතුව ආඩම්බරෙන් ඉන්නවනේ. බුදුහාමුදුරුවන්ගේ තිබිච්ච උත්තරීතර ගුණයක් තමයි පුබ්බහාසී පුබ්බභාසී. හැබැයි උන්වහන්සේගේ කිසිම චේතනාවක් තිබුණේ නැහැ කතා කරන අයව රවට්ටන්න. දැන් කෙලෙස් සහිත අයගේ එහෙම ඒවා තියෙන්න පුළුවන්. ඔබට මට ඒ වගේ සිතිවිලි එන්න පුළුවන්. ප්‍රිය වචනයෙන් අනිත් කෙනාව රවට්ටනවා කියන සිතිවිල්ල එන්න පුළුවන්. ලෝභයෙන් අපිට දේවල් ලබනු පිණිස ඒකනේ බුදුදහමේ මේවා සඳහන් වෙන්නේ. දැන් ඒවා අපි දැනගෙන හිටපුවාම අපි කල්පනා කරන්න පටන් ගන්නවා. මම මේ ප්‍රිය වචන කතා කරන්නේ මගේ යාළුවෝ නැත්තම් ගම්මැසියෝ තව කෙනෙක්ව අන්දණ්ඩද රවට්ටණ්ඩද. කඩේකට යනකොට මුදලාලි කෙනෙක් ප්‍රිය වචනෙන් කතා කරන එක හොඳයිනේ. අපි සමහර විට කඩේට ගියාම කියන්නේ මේ විකුණන්න බඩු නෑ වගේ ඉන්නවා කියලානේ නේ. සමහරු ඒ කියන්නේ බඩු විකුණන්න නෑ වගේ ඉන්නවා. ඒ කියන්නේ කිසිම හිනාවක් නෑ. කිසිම කතාවක් නෑ. නේ කිසිම නෑ. ඉතින් ගියාම සමහර අයට ආයෙ යන්න හිතෙන්නේ නෑ වගේ නේ සමහර කඩවල් වලට. හැබැයි සමහර මුදලාලිලා ගරු කරලා නෝනා මහත්තයා මේ තවත් වචන කියලා බොහොම ආදරෙන් කතා එන්න මොනවද ඕනි එහෙම කතා කරනවා. හැබැයි ඒ කතා කරලා එයා ඒ බඩු ටික විකුණ ගන්නවා. හැබැයි එයාගේ හිතේ තිබුණොත් එහෙම චේතනාවක් මම මේ කතා කරන්නේ කොහොම හරි මගේ බඩු ටික විකුණ ගන්න කියලා. කඩේ තියෙන අන්න එතකොට බඩු විකුණලා සල්ලි හම්බෙයි. එයාගේ හෘද සාක්ෂියට මුකුත් හම්බෙන්නේ නැහැ. හෘද සාක්ෂිය ව්‍යාජයි. එයි ඊට පස්සේ අර තියෙනේ වගේ හොඳ බඩු මුට්ටු වලත් විකුණන්න තියෙන නරක බඩු මුට්ටු වලත් කඩේ විකුණන්න තියෙන ඒ වගේ ಗುಣමයි කියන්නේ. මේ කොහොම හරි ඇඟේ ගහන්න හදනවා කියන්නේ. එතකොට මොකද්ද කියන්නේ? ප්‍රිය වචනයෙන් කතා කරලා ගෙන්නගෙන හොඳට ಗುಣ කියනවා කිසි වැඩකට නැති බඩු වල. එහෙම කරලා විකුණලා මිනිස්සයා සතුටු වෙනවා මුදලාලි. මගේ කතාවට ඇඳුනා මම මේක අගය කළයින් පස්සේ මෙච්චර දීලා අරන් ගියා. සාක්කුවට සල්ලි හම්බෙනවා. හැබැයි අපායට යන්න පාරත් හදා ගන්නවානේ. ප්‍රිය වාදිතා වේසයෙන් වංචක ද්වේෂය. ඒක මේ එතකොට අර හෘද සාක්ෂියට ශක්තියක් නැහැ වගේම ලෝභය තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොම හරි කඩේ බඩු විකුණලා සල්ලි ගන්න එක. හැබැයි එයාට පුළුවන්නේ ඇත්තටම ඒ වගේ ගුණාගුණ කියලා හොඳට කතා කරන්න. එතකොට අඩුවෙන් බඩු වික්කත් කඩේ තියෙන දේවල් අඩුවෙන් වෙළඳන් වුණත් හිත හරි සතුටුයි හවස් වෙනකොට. ඇයි?
මම බොරු දේවල් කියලා මේවා වික්කේ නැහැ කියලා නේ. කියන්නේ සාධාරණව උපයපු මුදල් තමයි ලාච්චුවේ තියෙන්නේ කියලා සතුටක් තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මොකක්ද? ප්‍රිය වචනයෙන් කතා කරනවා කියන එක ඇත්තටම බොරු කියන්නේ නැතුව ඒ කියන්නේ මුසාවාදා. ඊගාවට පිසුනා වාචා. කේලම් කියන්නේ නැතුව. ඊගාවට පරුසා වාචා. රළු වචන පරුස වචනයෙන් තොරව. ඊගාවට සම්පප්පලාපා. වැඩකට නැති එව්වා කියන්නේ නැතුව කතා කරනවා නම් සත්‍ය. ඒක ප්‍රිය වචන. ඒක අපි කියන්නේ සුභාසිතාචයා වාචා. ඒ කියන්නේ සුභාසිත වචන හොඳ වචන කතා කරන එක උතුම් කාරණයක්, මංගල කාරණයක්. සුභාසිත වචන වෙන්නෙම බොරු නෙමෙයි, කේලම් නෙමෙයි, පරුස වචන නෙමෙයි, සම්පප්පලාපා නෙමෙයි. ඉතින් ප්‍රිය වචනයට අපි කවුරුත් කැමතියිනේ. හොඳට කතා කරනවට අපි කවුරුත් කැමතියිනේ. ඒකට අපි ඇත්තටම ඇලෙනවා. අපි ඇත්තටම බැඳෙනවා. අපි කැමති වෙනවා. අපි කැමති වෙනවා කියන එකේ අදහසම ප්‍රිය වචනයේට අනිත් අයත් කැමති කියන එකනේ. එතකොට ඉතින් පුළුවන් හැම වෙලාවකම අපි ප්‍රිය වචන කතා කරන එක හොඳයි. හැබැයි අපි මේ දහම් කාරණේ තේරුම් ගන්න එක මොකක්ද? ප්‍රිය වාදිතා වේසයෙන් වංචක ලෝභය ද මගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ප්‍රිය වචන හොඳයි, හැබැයි මගේ ප්‍රිය වචන විශේෂ ලාභ උපකාර ලබා ගැනීමේ චේතනාව පෙරටු කරගෙනද වාසි ගන්න, ප්‍රශංසා ගන්න, කීර්තිය ලබා ගන්න, ඊට පස්සේ අනිත් අයගෙන් උදව් උපකාර ලබා ගන්න. එහෙමද මම මේ ප්‍රිය වචනේ කතා කරන්නේ? කාටත් ඊටම වැදගත් නේ. එතකොට නිකන් අපි අපිට දැන් ප්‍රිය වචන කතා කරලා රවට්ටන්න පුළුවන්. දැන් ඉස්සල්ලා කිව්වා වගේම මට මෙතුමාව රවට්ටන්න පුළුවන් කතා කරලා නේ. හැබැයි මම ඇතුලෙන් රවට්ටණ්ඩයි කතා කරන්න කියලා කිව්වට මෙතුමා රැවටෙන්න පුළුවන්. මෙතුමා හිතන්න පුළුවන් හාමුදුරුවෝ ප්‍රිය වචන කතා කරනවා කියලා. රැවටිලා තියෙන්නේ කවුද? ඔබටත් අහන අය විදිහට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ ප්‍රිය වචනෙන් නිමල් මහත්මයාට කතා කළා. බලන් ඉන්න අයට පේන්නේ ප්‍රිය වචන. අහන කෙනාට ඇහෙන්නේ ප්‍රිය වචනනේ. හැබැයි කාවද රැවටෙන්නේ? මම රැවටෙනවානේ. ප්‍රිය වචන කතා කරනවා කියන ආකාරයෙන් ලෝභය නම් වූ වංචක ධර්මයේ ක්‍රියාත්මකයි. ඒ කියන්නේ වංචාව. අපේ එළියේ ක්‍රියාත්මක වෙන එකමද ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ වචනය සම්බන්ධව. වචනය සම්බන්ධවනේ. එතකොට දැන් අපිට ඇත්තටම දැන් අපි සම්පූර්ණ අය නෙමෙයිනේ. එතකොට ඔබට දැන් පැහැදිලි වෙනවා මම අහවල් වැඩේ කරගන්න මේ විදිහට කතා කළා නේද ඇත්තටම. මම මේ විදිහට ඒක ඇතුලේ බොරුත් කියලා නේද හොඳට කතා කළේ. නේද? මම ඇත්තටම මේ කතා කළේ මේ අයව අන්දන චේතනාවෙන් නේදනේ. ඔබට දැන් ඒ වගේ ඔළුවට එන්න ඕනි. මම එහෙම කතා කළේ මොනව බලාගෙනද කියලානේ. දැන් මම ප්‍රිය වචන කතා කරන්නේ හාමුදුරු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන විදිහ අනුව. මම ප්‍රිය වචනයෙන් කතා කරන්නේ ඇත්තට මං හිතලා කතා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට ඔබ ප්‍රිය වචනයෙන් කතා කරන්න ඕනේ. සුභාසිතාචයා වාචා යහපත් වචනම කතා කරන්න ඕනේ.
ඇයි බෞද්ධ භික්ෂුවක නියෝජනය වෙන්නේ එතකොට? ඒ වගේම තමයි ඔබ ධම්මක ගමන් කරන කෙනෙක් විදිහට ඔබට ප්‍රිය වචනය, සුභාසිත වචනය, සත්‍ය වචනය ඔබේ ආධ්‍යාත්මික ජීවිතයට උපකාරයක්. ඒ හින්දා ආධ්‍යාත්මික ගුණයක් වර්ධනය කරනවා කියන අදහසින් මම ප්‍රිය වචන කතා කරනවා. ඔබත් එහෙමයි අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට, පුංචි දුවදරුවෝ විදිහට ලෝභය කියන එක මුල් වෙලා ප්‍රිය වචන කතා කරන්නේ නැති අය බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ අපිට ලැබෙන ටිකක් ලැබේවි. ඒවත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ. ප්‍රිය වචන කතා කරන කෙනෙකුට නොමිලේම ලැබෙන ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ පොඩි ප්‍රශංසාවක්, කීර්තියක්, පොඩි අගයක් ලැබෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. ඒක තමයි විශ්වයෙන් ඒ ප්‍රිය වචන කතා කරන කෙනාට නිර්මාණය වෙන එක. ඒක විශ්වීය නිර්මාණයක්. ඉතින් දැන් අපි එතකොට කල්පනා කරන්න ඕනි නැවතත් අපිට මේ ප්‍රිය වචන කියලා කියනකොට සමහර වෙලාවට අපි හොඳ සිහියෙන් නැත්තම් මේ ප්‍රිය වචන හමුවේ අපි ඇදගෙනත් වැටෙනවනේ නේ. ඒ කියන්නේ බිඳ වැටෙනවා. අපි පරාජයයටපත් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ අපිට පේන වෙස්මුහුණ ප්‍රිය වචනය උනාට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ලෝභය හෝ වෙනත් ක්ලේශයක් කියන එක තෝරන්න බැරි වුණාම අපි ඇන්දෙනවා. ඒක හරියට අර කපුටා කේජු කෑල්ල අරන් ඉන්නකොට කියනවනේ නරියා නේද? ඔයා හරිම ලස්සනයි. ඔයාට හොඳට ගී කියන්න පුළුවන් නේද? ගීත ගායනා කරන්න පුළුවන්. ඔයා වගේ ලස්සන කුරුල්ලෙක් වෙනත් නැහැ. ඔයාගේ හඬ හරිම මිහිරිනේ. ඒ කියලා අර මේ කපුටාව අන්දන්න හදනවානේ. මං ආසයි දැනුත් ඔයාගේ මිහිරි හඬින් ගීතයකට සවන් දෙන්න කියනවානේ. එතකොට කපුටා පටන් ගන්නවානේ. එතකොට කේජු කෑල්ල බිම වැටෙනවා. නරියා කනවා. ඒ කියන්නේ මොකද්ද? අර අපිට නිකන් ප්‍රිය වචනයෙන් දේවල් ටිකක් කතා කරලා අගය කරනකොට එහා කරන්නෙම ලෝභයෙන් අපිව අන්දන්න කියන එක අපිට අමතක වෙලා යනවා. ඇයි අපි අර ප්‍රිය වචනයට ඇලෙනවනේ. මෝඩාය විදිහට අපි අහු වෙනවනේ සමහර තැන්වල. එතකොට අපි තේරුම් අරන් ඉන්න ඕනේ මේ ලෝකේ මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ බොහෝ දෙනාගේ ඇත්තට එළියේ තියෙන ප්‍රිය වචනේ හැම වෙලාවෙම ඇත්තම වෙස්මුහුණ නෙමෙයි. එතකොට ඒ කෙනා මත පදනම් ඒ කෙනාගේ ඇතුළාන්තය මත පදනම්ව තමයි තීරණය වෙන්නේ. මිනිස්සයා ඇත්තටද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් වෙනත් කෙලෙස් සිටිවිල්ලකින්ද කතා කරන්නේ? දැන් මේවා අපි අහලා ඉගෙනගෙන දැනගන්නකොට අපිට ඇතුළ ටික සුද්ධ කරගන්න හම්බෙනවා. අපි එතකොට අර වංචනික ධර්මයට අහු වෙන්නේ නැහැ. එතකොට ඉතින් අපි කවුරුවත් රවට්ටන්න කියන අදහසින් ප්‍රිය වචන කියා ඉන්නේ නැහැ. මොකද මම ගෙනියන්නේ මං කරගන්න ඇතුලේ දේනේ. මං කරගන්න ඇත්ත ඇතුලේ දේනේ හෘද සාක්ෂිය. පිටට පෙන්වන එක නෙමෙයි. ඒ හින්දා එතකොට ඔන්න ප්‍රියවාදිතා වේශයෙන් වංචක ලෝභය ක්‍රියාත්මක වෙනවා. තව කාරණයක් අපි කතා කරනවා. මොකක්ද? නෛෂ්කාම්ම්‍ය කාමතාවේසෙන් වංචක ලෝභය. ලෝභයේ තවත් වෙස් මුහුණක්. නෛෂ්කාම්ම්‍ය කාමතා කියන්නේ නෙක්ඛම්මය. නෙක්ඛම්මය කියන්නේ මොකක්ද? අත්හැරීම. තව විදිහකට කිව්වොත් එහෙම
දැන් ගිහිගේ හැරයෑම අපි කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැර යාම. ඒකට නම් අපි කියන්නේ මහා බිනිෂ්ක්‍රමණය කියලානේ. The great renunciation කියලා කියනවා. ඒ මහා බිනිෂ්ක්‍රමණය. ගිහිගේ හැර යාම. එතකොට නෙක්ඛම්මය කියලා කියන්නේ ඇත්තටම කාම වස්තුන් හැර දමනු කැමැති බව, ගිහිගේ හැර පැවදිවනු කැමැති බව. නෛෂ්කාම්ම්‍ය කාමතා ලෙස හැඳින්වේ. ඒ කියන්නේ පංචකාමය කම්සප අත්හැරලා දාලා මහාන වෙනවා. ඒකට තමයි කියන්නේ නෙක්ඛම්මය කියලා. හැබැයි දැන් මේ නෙක්ඛම්මය කියන එක ක්‍රියාත්මක වෙන්නේ වංචක ලෝභයේ විදිහට කොහොමද? අත්හැරීම කියන එක දැන් කෙනෙක් මහාන වෙන්න හිතන එක හොඳ එකක් නේ. කියන්නේ අත්හැරීම හොඳ එකක්. නෙක්ඛම්මය හොඳ එකක්. නෛෂ්කර්මය හොඳ එකක්. හැබැයි ඒක ලෝභයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් කෙනෙකුට පේනවා හාමුදුරුවන් විඳින සුව පහසුව. හාමුදුරුවන්ට කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. දානෙ ලැබෙනවා. ගිලම්පස ලැබෙනවා. එතකොට ආවාසයක් ලැබෙනවා. ඊගාවට සිවුරු පිරිකර ලැබෙනවා. කියන්නේ බැලූ බැල්මට හාමුදුරුවෝ විඳින සැප පහසුකම් ටික දකිනවා කෙනෙක්. එහෙම නැත්තම් මෙහෙණින්නාංශ කෙනෙක්. එතකොට අන්නේ ඒ සැප සම්පත් ටිකට තියෙන ලෝලීත්වයෙන් ලෝභයෙන් කෙනෙක් මහාන වෙන්න හිතනවා. මහාන වෙනවා. ගිහි සැප අතෑර දාලා පැවිදි වෙනවා. ඒ කියන්නේ අන්න ලෝභයෙන් නෙක්ඛම්මය ක්‍රියාත්මක වෙනවා ලෝභයෙන්. එකයි නෛෂ්කාම්ම්‍ය කාමතාවේසයෙන් වංචක ලෝභය. එතකොට දැන් අපි අත්හැරීම හොඳ වුණාට හාමුදුරු කෙනෙක් විඳින භෞතික සැප සම්පත් දිහා දැකලා කෙනෙක් මහාන වෙනවා නම් එහෙම ඒක එච්චර හොඳ එකක් නෙමෙයි. දැන් ওই චූටි හාමුදුරුලා හැම ඉතින් එයාලට තේරෙන්නේ නැහනේ. එයාලා සංසාරේ මොනවා හරි ලොකු පිනකට ලොකු කුසලයකට තමයි මහාන වෙන්න හම්බෙලා තියෙන්නේ. නැත්තම් එයාලට තෝරන්න දන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ. ඇයි මහාන වෙන්නේ? මහාන වෙන්න කැමතිද? ඔව් ආසයි. කැමති. නේද? එහෙම කියලා චූටි කාලේ ඉතින් අවුරුදු 8-9ක් වෙනකොට ඉතින් සිවුර පෙරවගෙන ඉන්නනේ. ඊට පස්සේ ඒ කරන වැඩ පිළිවෙල කරන්න චූටි කාලේ අනිවාර්යයෙන්ම పూర్වයේහි මහා පුණ්‍ය ශක්තිය පහට නැගිටිනවා. දේ බුදුන් වඳිනවා. හවස බුදුන් වඳිනවා. මෛත්‍රී භාවනා කරනවා. අතු ගානවා. අමදිනවා. ඒ පිළිවෙලක් කරගෙන අත්හැරීමෙන් යුක්තව ඉන්න పూర్වයේහි පිනක්. පෙර පිනක්. දැන් අපි වුණත් අවුරුදු ගානකට කලින් තේරෙන්නේ නැහනේ. ඇයි මේ මහාන වෙන්නේ නේ? දැන් මං නම් මේ පාටට ආසයි. අපේ පන්සලේ ඉස්සර අපේ ගමේ පන්සලේ හිටිය මේ පාට සිවුරු පොරවන පොඩි හාමුදුරු කෙනෙක්. දැන් නම් එයා දෙදරු පියෙක්. ඉතින් මං ආසයි මේ සිවුර පාටට. ඉතින් මං ඒ හාමුදුරු යනවා බලනවා. ඉතින් මටත් ආසයි මහාන වෙන්න. ඒ කියන්නේ අර ලෝභයක් පෙරදරි කරගෙන නෙමෙයි. ඒ කියන්නේ ඛණ්ඩ කෑම තියනවා කියලාවත් ඒ එච්චර තේරෙන්නේ නැහැනේ. සැප සම්පත් කියන එක ලොකු ਵਿਚාරයක් කරන්න බෑනේ. කෑම කියන එකට ලොකු ਵਿਚාරයක් දෙන්න දන්නේ නැහැ. ඊට පස්සේ ඉඳුන් හිටුන් කියන එකට ලොකු ਵਿਚාරයක් දෙන්නත් දන්නේ නැහනේ. මානසිකත්ව ක්‍රියාත්මක වෙන යුගවලනේ. හැබැයි අර මොකක් හරි එකක් හේතු වෙනවානේ. හැබැයි ඒ කාලයාගේ ඇවෑමෙන්
දකින්න ස්වභාවය වෙනස් වෙනවා නේ දර්ශනය පහළ වීමත් එක්ක තේරුම් ගැනීමත් එක්කලා. හැබැයි කෙනෙක් ඇත්තටම පැවිදි වෙන්න ඕනි. ඇත්තටම පැවිදි වෙන්න ඕන ලෝභය කියන එක මුල් කරගෙනද? නෑ. අත්හරිනවා කියන. ඒ කියන්නේ පැවිදි භවයේ තියෙන සුවය දකිමින් සහ අපිට ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්න පුළුවන් කියන අදහසින් අත්හරින්න ඕනේ. කියන්නේ ගිහි ජීවිතේ ඉන්නවට වැඩිය වේගයෙන් දහම්මග ගමන් කළ හැකි කියන චේතනාව එන්න ඕනේ. ඒකට තමයි අර මාස 7-8ක් කෙනෙක් මාස 4-5ක් සමහර විට අවුරුද්දක් යම් කාල පරිච්ඡේදයක් පන්සලක මහාන වෙන්න කලින් ඉන්නේ. ඒ වැඩ කටයුතු දිහා බලාගෙන කරමින් ඉන්නවා. ඉස්සර නම් වෙනස්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නකොට එව මහාන කියනකොට ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබෙනවා. බුදුහාමුදුරුවෝ මේ ශ්‍රී හස්තේ දිගු කරලා එන්න කියලා කියනකොට 60 වයස් පිරිච්ච මහාන කෙනෙක් වගේ එනවලු පෙර මහා පිං ඇති අය. ඒ ඉස්සර ස්වභාවය වෙනස්නේ. ඒ අත්හැරීම බණ අහලා තේරුම් අරගෙන වේගයෙන් ක්‍රියාත්මක වුණා. හැබැයි දැන් ලෝභය මුල් වෙලා කෙනෙක් පැවිදි වෙනවා නම් එයාට අපායට තමයි යන්න වෙන්නේ නේ වෙන වෙන හේතු හදලා. එහෙම නැත්නම් ඉතින් අර මේ පැවිදි වුණාට පස්සෙත් ඇති වෙන සිතිවිලි ලෝභයෙන් හින්දා භෞතික සම්පත් වලට භෞතික දේවල් වලට ඇති වෙන ලෝභයෙන් පැවිදි ජීවිතය ගත කරන්න ගියොත් එහෙම. ඒ කියන්නේ සිවුරු පෙරවගෙන ඉන්නෙම භෞතික සප සම්පත් විඳිනවා කියන අදහසින්. භෞතික දේවල් අපේක්ෂාවෙන් කෑම බීම ඉඳුන් හිටුන් ඇඳුම් පැළඳුම් යාන වාහන ආධාර උපකාර ඒවට ලෝලත්වයෙන් කෙනෙක් සිවුරේ ඉන්නවා. ඒත් යන්නේ අපායට. ඒත් ක්‍රියාත්මක වෙන්නේ ලෝභය. අත්හැරීමක් නෙමෙයි. එතකොට නෙක්කම්ම එහෙම නැත්නම් නෛෂ්කාම්ම්‍ය කාමතාවේසෙන් වංචක ලෝභයෙන් කෙනෙක් පැවිදි බිමකට එහෙම නැත්නම් ගිහිගේ හැර යාමකට යනවා නම් ඒක පිටට පේන්නේ අන්න ගිහිගේ හැර ගියා. පුදුම අත්හැරීමක්නේ. මෙච්චර මෙහෙම ඉඳලා මේ ගියානේ මහාන වෙන්න කියලා වගේ තමයි පිටට අර්ථකථනය වෙන්නේ. බලන් ඉන්න අය කියන්නේ. හිතවතුන් ඥාතීන් කියන්නේ. යාළුවෝ කියන්නේ. හැබැයි ඒ වුණාට ඒ අදාළ කෙනාගේ හිතේ තියෙන්නේ වංචනික ලෝභය. ඉතින් දැන් ඒක ලේසි වගේ පෙවුනට මහාන වෙලාමත් බලන්න එපානේ. ඒක ඒ ජීවිතේට හැවිදිලා ඒ ජීවිතේ ඉන්නේ නැතුව ඒක තේරෙන්නේ නැහැ. ඒක කොච්චර කටුක බවක් තියනවද? කොච්චර දුරට හිත දියුණු කරන්න ඕනද හරියට ඉන්න නම්. ඇත්තටම හිස බෑවට සිවුරු පෙරෙව්වට රැවුල බෑවටම ඇත්තහාමුදුරු කෙනෙක් වෙනවදනේ. ඒ කියන්නේ එහෙම වෙන්න කොච්චර දුෂ්කරද කියලා ඒක ඇතුළටම එන්න ඕනේ නේ. I think අර ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නම ඕනි. එහෙම නැතුව ඒක විඳින්න බෑ. ඒක දැන් අර හරියට මේ කියනවනේ අර අම්මා තාත්තලා කිරියම්මලා සීයලා හරි වයස ආපුවාම තමයි විවාහ වෙන්න ඕනි කියලා. කල වයස ආපුවාමයි විවාහ වෙන්න ඕනේ. මේ නොතේරුම්කමට කල්යන්න කලින් මෝරන්න කලින් දැනුම් තේරුම් නැති කාලේ විවාහ ජීවිතයකට යන්න එපා. ඇයි? අත්දැකීම් අඩුයිනේ. අත්දැකීම් අඩුයි සහ ජීවිතේ තව දේවල් කරගන්න තියෙනවා. ඊට කලින් විවාහ ජීවිතයකට වගේ ගියාම ලොකු අර්බුදයකටපත් වෙන්න පුළුවන්. ඒක මේ ලොකු අර්බුදයකටපත් වෙලා සමහර වෙලාවට පෞල් ජීවිතේ අවුල් වෙලා ලොකු බැරෑරුම්කමක් ඒක ඇතුලේ තියෙනවා කියන එක තමයි ඒ කියන්නේ. ඒ වැඩිහිටියෝ කියන්නේ විවාහ ජීවිතයක් ගත කරන එක ලේසි නෑ, පහසු නෑ. ඒ හින්දා ඒකට ලොකු දරා ගැනීමක්, ලොකු කැපකිරීමක් අවශ්‍යයි කියන එක තමයි වැඩිහිටියෝ කියන්නේ. එතකොට
ඒ වගේ තමයි ඉතින් කෙනෙක් ගිහිගේ හැර යාම වගේ එකකට යනකොටත් දුර දක්නා ඥානයක් තියෙන්න ඕනේ. සහ කල් අරගෙන ටිකක් මට ඇත්තටම මේ ආධ්‍යාත්මික ජීවිතේ ගත කරන්න පුළුවන්ද කියලා ඇත්තට හිතන්න ඕනේ. ලෝභයෙන් නෙවෙයි. එතකොට තමයි ඒක අතහැරීමක් වෙන්නේ. එතකොට තමයි ඒක හොඳම අතහැරීමකටපත් වෙන්නේ. ඉතින් ඒක දැන් මහාන වෙනවා කියන එක කොච්චර අමාරුද කියලා සමහර අයට විමල් අයියා මම කියනවා මේ ඔය සමහර ඉතින් කියනවනේ ඉතින් කතාවට එටනම ලේසි නෑ අපේ හාඳුනන ඉවරයක් නෑ මේ වැඩ මේ සුමේ යනවා එනවා මෙච්චරක් වැඩ මේ කොච්චර කරත් තාම කාමරයයි හදාගත්තේ මේ වැඩ ඉතින් ඒ කියන්නේ අර දුෂ්කරතා ගොන්නක් කියනවනේ සමහර වෙලාවට හම්බුනහම සමහර ඇත්තෝ ඒ කට්ටියගේ රැකියාව ගැන කියන්නේ ඒ කට්ටියගේ දුෂ්කරතා ටික ගැන කියන්නේ අපහසුතා ටික ගැන කියන්නේ ඒ කියන්නේ විඳින පීඩාව දුවන දිවිල්ල කියන්නේ ඒත් ලොකු ප්‍රතිඵලයක් නැහැ කියලා කියන්නේ. ඉතින් මම එතකොට නිකන් අර මේ හාස්‍යයටත් වගේ කියන ඔක්කොම අතහැරලා දාලා එනවකෝ මහාන වෙන්න. ඈ මම ඉතින් ඒක වාසි කියනවා කෑම නොමිලේ ඇඳුම් නොමිලේ ගමම් බිමන් නොමිලේ ඈ ඊට පස්සේ ඉඳුන් හිටුන් නොමිලේ මම මේ දැන් හාස්‍යයට කියන්නේ. එතකොට චුට්ට වෙලාවක් තබ්බීරි වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා ඇඟ. ඒ බොරුවට මේ කරදරයි කිව්වට අපි ඒ රැල්ලෙම ඉතින් දුවන්න කැමතියි. මිනිස්සුන්ගේ ස්වභාවය අපි අර අමාරුයි මෙහෙමකට ආයේ අරකෙම දුවන්න අපි ආසයිනේ. පොඩි ඒ ආසාවක් පොඩි ඇලීමක් තියෙනවානේ. ඒ බොරුවට අර විදිහට කියන එකපාරට යාට හිතා ගන්න බැරුව යනවා. අර ඔක්කොගෙම අයින් වෙලා එහෙම ඉන්න අමාරුයි. ඉතින් එහෙම වුණාට පස්සෙත් හරි ජීවිතයක් ගත කරන එක අතිශය දුෂ්කරයි. හරි පැත්තකට පෙරලිලා යන එකනේ. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනි එහෙනම් මේක අපි කතා කරන්න ඕනි තේරුම් ගන්න ඕන මම කරන අත්හැරීම. ඒ කියන්නේ ඔබත් ගිහියෝ විදිහට කරනවනේ අත්හැරීම. ඒ කියන්නේ නෙක්කම්ම කරනවා. දැන් මේ වෙලාවෙත් ඔබ මේ අත්හැරීමක් කරලා තියෙන පැයක් එකමාරක්. ඇයි? සහෝදරයාට පින් දෙන්න. පුතාට පින් දෙන්න. මේ හිතවතුනුත් එකතු වෙලා ඉන්නේ මේ ඥාතියට පින් දෙන්න. පොඩි ධර්ම දේශනාවකට අපි සවන් දෙන්න ඕනේ. ධර්ම දානයක් දෙන්න ඕනේ. කියන අදහස කියලා කියන්නේම කාලය අතහැරලා නෙක්කම්මයි. අර ගෙදර ඉන්නම ඇඳුම නෙමෙයි. ඇඳුම් අතහැරලා. ගෙදර හිටියනම් ආසනේ මාරු වෙලානේ. පුටුවක ඉන්නේ. ඔබ නැත්තම් හොඳ මේ කුෂන් එකක ඉන්නේ. ඇඳක ඉන්නේ. ටීවී එකක් බලාගෙන ඒවා ඔක්කොම අතහැරලා ඒ නෙක්කම්මයි. අතහැරලා පැයක් එකමාරක් මේ කාලය කැප කරනවානේ. එතකොට ඒකේ ඇතුලේ තියෙන සිතිවිල්ල මොනවත් වාසියක් ගන්නද නැහැ. කියන්නේ මේකට අදාළව මං කියන්නේ මේ නෛෂ්කම්ම්‍ය කාමතාවේසෙන් වංචක ලෝභේ ඍජු අදහස නෙමෙයි මේ වක්‍ර අදහසක් විදිහට නේද මේ ඇත්ත කවුරුවත් මේ අයට සල්ලි දෙන්නම් කියලා එක්කලා වෙදින්නේ නැහැ නේ. කාටවත් සල්ලි දෙන්නම් කියලා එක්කලා වෙදින්නේ නැහැ. කෑම දෙන්නම් කියලා එක්කලා වෙදිල්ලත් නැහැ. සතුටින් තේ එකක්වත් දෙනවා ඇති සමහර විට ගෙදර. එහෙම මේ අර කවුරුවත් ඇවිදින්නේ අනවශ්‍ය ලෝභයක් හිතාගෙනනේ. ඒ කියන්නේ ඔබ ඇත්තටම නෙක්කම්මයෙන් තමයි මේ විනාඩි ගාන ගත කරන්නේ. ඒක ඉතින් මහා නෙක්කම්මය තමයි ගිහිගේ හැර පැවිදි වීම. එතකොට පැවිදි වෙලත් වෙන දේවල් අල්ලගත්තොත් ඒක ප්‍රශ්නයක්. ආධ්‍යාත්මික මගම දියුණු කිරීම. එහෙනම් නෛෂ්කම්ම්‍ය කාමතාවේසෙන් වංචක ලෝභය. එතකොට ප්‍රිය වචන ස්වරූපයෙන් එනවා. ඒ කියන්නේ හොඳ වචන කතා කරනවා, ප්‍රිය වචන කතා කරනවා. හැබැයි ලෝභය මුල් කරගෙන. ඊගාවට අත්හැරීම කරනවා ලෝභයෙන්. කියන්නේ හාමුදුරුවෝ විඳින සැප දැකලා මහාන වෙනවා කෙනෙක්. මෙහෙණින්නාන්සලාට මොන කරදරයක්ද කියලා පුදුම සැපක්නේ කියලා උපාසකම්ම කෙනෙක් නෝනා කෙනෙක් මහාන වෙනවා. ඒවට ලොල් වෙලා. හැබැයි ඉතින් මහාන වෙලා ටිකක් කාලයක් ඉන්නකොට දේවල් ඇහෙද්දි, දේවල් සාකච්ඡා වෙද්දි
බණ භාවනා කරද්දි පින මතුවීමත් එක්ක හොඳ පැත්තකට හැරෙන්න පුළුවන් නේ. ඒක හොඳ දෙයක් නේ. අපි කවුරුත් සම්පූර්ණම අය නෙමෙයි. ඇත්තටම රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ ලෝභයෙන් පැවිදි වුවත් කල්ගත වීමෙන් හොඳ භික්ෂුවක් වීමේ ඉඩකඩ තියෙනවා කියලා. හොඳ මෙහෙණින්නාංශ කෙනෙක් වීමට අවස්ථාව තියෙනවා. ඒ දේවල් ඇහෙද්දි අපි වෙනස් වෙනවනේ. දේවල් තේරුම් ගනිද්දි නිවැරදි මගට ප්‍රවිෂ්ඨ වෙනවා. හොඳයි. ඊගාව අපි කතා කරන එක තමයි ධර්ම දේශනා කාමතාවේසෙන් වංචක ලෝභය. එතකොට දැන් මේ අපි කතා කරන්නේ ඇත්තටම මේ අභිධර්මයට අදාළ කොටස්. එතකොට ඒ අභිධර්මයට අදාළ කොටස් අපි ගොඩක් වෙලාවට ਵਿਚාරයක් තියෙන අභිධර්මයේ තේරෙන්න හරි අමාරුයි. ඒකට ඔය මේ පට බැඳුණු කතාවකුත් තියෙනවා. මේ උපාසකම්මලා දෙන්නෙක් දවසක් පන්සලේ ඉඳන් බණ අහලා යනවලු. යනකොට පොඩි උපාසකම්ම අහනවලු ලොකු උපාසකම්මගෙන් මේ ලොකු උපාසකම්ම හාමුදුරුවෝ බණට කිව්වේ මොනවද? අද නංගියේ හාමුදුරුවෝ අභිධර්මයෙන්නේ බණ කිව්වේ කිව්වලු. ඊට පස්සේ පොඩි උපාසකම්ම අහනවලු අක්කේ අනේ මට කියන්නකෝ අභිධර්මයෙන් බණ කියනවා කියන්නේ මොකක්ද? ඊට පස්සේ ලොකු උපාසකම්ම කියනවලු නංගී අභිධර්මයෙන් බණ කියනවා කියලා කියන්නේ කියන කෙනාට තේරෙන්නෙත් නැහැ අහන කෙනාට තේරෙන්නෙත් නැහැ. ඒකට කියලා. ඒ කියන්නේ ඒ තරම් මේ අභිධර්මයේ කියන එක තේරෙන්නේ අපිට මේ ඒක නිකන් මෙලෝ හසරක් නැහැ වගේ පොඩක් ඈඩ් කරලා තියෙනවා. කියන්නේ අභිධර්මයේ කියන්නේ ඇත්තටම සිත සහ සිතේ ඇති වෙන සිතිවිලි. චිත්ත චෛතසික රූප නිබ්බාන. දැන් එතකොට සිත වැඩ කරන විදිහ ලෝභය ඍජුව තිබ්බට සිතේ ලෝභය වැඩ කරන ආකාර දැන් අපි දෙකක් කතා කරා ප්‍රිය වචන විදිහටයි අත්හැරීම විදිහටයි. තුන්වෙනි එක අපි අද කතා කරන ධර්ම දේශනා කාමතාවේසෙන් වංචක ලෝභය. දැන් ඒ කියන්නේ ධර්ම දේශනා කරන එක හොඳ එකක්නේ. ධර්ම දේශනා කරන එක හොඳ එකක්. මොකද්ද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඔබ මේ ධර්ම දේශනාව මේ සුළු පිරිසට අහන්න දෙන්නේ ඒක උතුම් දානයක්. සියලු දාන අතර උතුම් දානයක්. ඒ වගේම ධර්ම දේශනා කරන එක කරන කෙනාටත් මහත්ඵල මහානිසංස තියෙනවා. ඒ වගේම කරවන ඇත්තන්ටත් මහත්ඵල මහානිසංස තියෙනවා. ඒක කුසල ඡන්දයක්. කුසල ඡන්දයක්. ඒක මේ හොඳ දෙයක්. ඒ කියන්නේ මම හරි ආසයි මන් දන්න ටිකක් තව කාට හරි කියලා දෙන්න. ඒ ආසාව කොච්චරද කියනවනම් මට මතකයි මීට අවුරුදු 6-7කට කලින් මේ මම යනවා පැය 4ක් විතර බස් එකේ බණ කියන්න. සමහර වෙලාවට ප්ලේන් ටිකක්වත් හම්බෙන්නේ නැහැ. ගිහිල්ලා ඒ කියන්නේ පැය 4ක් විතර කියන්නේ මල්ල අයියා කුරුණෑගල ඉඳන් දඹුල්ලට බස් එකක් යන වෙලාව. මේ එතකොට මෙහි ඉඳලත් මම යන්න ඕනේ කුරුණෑගලට. බස් එකේ ගිහිල්ලා දඹුල්ලට ගිහිල්ලා රංගිරි විහාරයට ගිහිල්ලා මේ එතනත් සමහර විට පොලිමෙත් ඉන්න ඕනේ බණක් කියන්න. ඊට පස්සේ රෙකෝඩ් කරලා පැයක් බණ කියලා ප්ලේන් ටිකක් ගොඩක් වෙලාවට හම්බ වෙනවා ප්ලේන් ටිකකුත් නැහැ. ඉතින් එනවා. ඒ තරම් කුසල ඡන්දේ. ඇවිදින්න මං ඊට පස්සේ දවස් ගානකින් මගේ හඬ යම් පිරිසකට ඇහෙනවා මාත් රේඩියෝකින් කන් දීලා අහනවා. ගුවන් විදුලියෙන්. ඉතින් හරි සතුටුයි. ඒ කියන්නේ තව 100ක් හරි අහනවානේ කියලා මං හිතා ගන්නවා. ඒක සතුටක් ධර්ම. ඊට පස්සේ සමහර අය කතා කරන නම්බරේ හොයාගෙන ඉතින් ඒ කටියට පොඩි දෙයක් තේරිලා පිනක් කුසලයක්. ඒකට ආසාවෙන් තව ඒ වගේ හලාවත දිහා යනවා බස් එකේ ධර්ම දේශනාවක් කරන්න. ගොඩක් දුර යනවා. පැය ගණන් බස් එකේ බණ කියන්නේ පැයයි එකමාරයි ගොඩක් වෙලාවට. ඒ කුසල ධර්ම දේශනාවට තියෙන කුසල ඡන්දය කියලා දෙන්න. දහම් කරුණා.
හැබැයි ඒ විදිහට මේ මම පැය ගාණක් බස් එකේ ඉඳලා ලත වෙලා ගියාට පස්සේදී ඒ විදිහට මම යන්නේවත් මට ප්ලේන් ටිකක් විතරක් ලැබෙන්නේවත් නැහැ ඉතින්. ඒක විශ්වයේ වැඩ කරන විදිය වෙනස්නේ නේ. විශ්වයේ වැඩ කරන විදිය වෙනස්. ඉතින් ඊට පස්සේදී මේ මගේ වචන වලට වටිනාකමක් හැදෙනවා විශ්වයේ නේ. ඒක ඒ වචන වලට වටිනාකමක් හැදෙන්නේ නිස්සරණ අධ්‍යාසය නිසා. එතකොට දැන් අපි මේකෙදි කතා කරන්නේ ධර්මදේශනා කාමතා වේසයෙන් වංචක ලෝභය. හැබැයි ධර්මදේශනා කිරීම කුසල ඡන්දයක් වුණත් දහම් දෙසීමෙන් ලැබිය හැකි ලාභ සත්කාර පිනිස දහම් දෙසීමෙන් ලැබෙන ලාභ සත්කාර පිනිස දහම් දෙසන්න කැමති නැති කෙනාගේ හිතේ ධර්මදේශනා කිරීමේ වේසයෙන් එන වංචක ලෝභය. දැන් හැම හාමුදුරුවලම බණ කියන්න කැමති නැහැ. හැම හාමුදුරුවලටම උනන්දුවක් නැහැ. එතකොට ඒ හාමුදුරුවලට නැත්තම් ධර්මදේශකයන් වහන්සේලාට මේ වෙනත් දේශකයෙකුට එනවා ධර්මදේශකයන් වහන්සේ කෙනෙකුට ලැබෙන පරිස්කාර පිරිකර ඊට පස්සේ තව මේ ලියුම් කවරවල දාලා මුදල් ආධාර තව විවිධ පහසුකම් ඒවා දකින්න කෙනෙකුට ලෝභයක් හිතෙනවා ධර්මදේශනා කිරීමෙන් ලැබෙන දේවල් කියලා ලෝභයක් ඇති වෙනවා. අන්න එතකොට ඒ ඇත්ත ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. කුමක් වෙනුවෙන්ද ඒ ඇත්ත ධර්ම දේශනා කරන්නේ? තව කෙනෙකුට කියලා දෙනවා කියන අදහසින් නෙවෙයි. ලැබෙන ලාභ ලෝභ අපේක්ෂාවෙන්. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ ලාභ ලබන මග එකකි නිවන් දකින මග එකකි. මේ බව දැන මිස නිසකි නිවන් දකින්නට නොහැකි. කියන්නේ ලාභ ලැබෙන මග එකකි නිවන් දකින මග එකකි. මේ බව දැන මිස නිසකි නිවන් දකින්නට නොහැකි. ඒ කියන්නේ ලාභ ලබන මාර්ගය එකක්. දැන් එතකොට ධර්මදේශනා විලාසයෙන් ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? වංචක ලෝභය. හැබැයි ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ධර්මදේශකයන් වහන්සේලා වගේ තව ඉතින් ගුරුවරු සමහර වෙලාවට දේශකයෝ එයත්ත් අයිති වෙනවා. දැන් ඉස්සර කාලේ හාමුදුරුවරු සමහර හිටියලු ධර්මදේශනා කරන්න හරි කම්මැලිලු. බුදුහාමුදුරුවෝ කැඳවලා කියනවලු ඇයි ඔබ උකට ලී වෙන්නේ ධර්මදේශනා කරන්න? අනිත් අයට ධර්මයේ කියලා දෙන්න කියලා උනන්දු කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් අපි දැන් තේරුම් ගන්න ඕනේ දැන් මම දැන් මේ ධර්ම දේශනාව ඔබට ඔබගේ ඥාතිවරයාට පින් දෙන්න කරනකොට මගේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් එහෙම මොකක්ද? ඔබ ඊගාවට පූජා කරන්නේ මොකක්ද මට? කියන්නේ පූජා කරන එක මගේ හිතේ තියාගෙන ඔළුවේ තියාගෙන මම බණ කියන්න ගියොත් මොකද්ද වෙන්නේ? ඒක ජරා එකක් වෙනවා. ඒක කුණු එකක් වෙනවා. අනේ ඒක තමයි වංචක ලෝභය. එහෙම වුණොතින් ඒක නිවැරදි කුසලය මට අයිති වෙන්නේ නැහැ. නිවැරදි ධර්ම දාණය අයිති වෙන්නේ නැහැ. දැන් මං ඒකෙට තියෙන උනන්දුව කොච්චරද කියනවනම් මේ වියදම් කරලා මේවා ගෙන්නලා තව මේවා එඩිට් කරලා හදලා යම් මගේ අතින් වියදමක් කරලා තවත් ගොඩාක් දෙනෙකුට අහන්න සලස්සනවා. ඒක හරහා මම දන්නවා ධර්ම දාණය ඊට උතුම්. ඒකෙන් මට කුසලයක් අයිති වෙනවා. හැබැයි අපි ස්තුතියි කියන එකවත් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අගය කරයි ප්‍රශංසා කරයි ඊට පස්සේ කීර්තියක් පැතිරිලා යයි තන තන කියයි හොඳයි කියලා ඒවා බලාපොරොත්තු වෙන්න ගියොත් මොකද? ඒවා නැතිකොට එක පැත්තකින් දුක් වෙන්න වෙනවනේ. ඒ කියන්නේ හැමෝම එහෙම හොඳයි කියන්නේ නැහැ නේ. හැමෝම ස්තුති කරන්නේ
හැමෝම ප්‍රශංසාව පළ කරන්නේ. හැබැයි අපි බලාපොරොත්තු නැතුව හිටපුවාම මොකද වෙන්නේ? අපිට විඳවන්න වෙන්නෙත් නැහැ. නේ? ඊට පස්සේ දැන් ඔබ සම්මත වශයෙන් ඉතින් ඕනම ධර්ම දේශනාවක මොනවා හරි පූජා කරනවනේ නේ. ඔබ ගිනි පෙට්ටියක්ද පූජා කරන්නේ 40 පොතක්ද කියන එක මට අදාළ නැහැ. මම ඒක අත් දෙකෙන්ම සතුටින් බාර ගන්නවා. මොකද ධර්ම පරිස්කාරයක්. ඒක ධර්ම පරිස්කාරයක්. එතකොට මේ විශ්වයට ගත කරන ක්‍රියාවට මිලක් නියම කරන්න පුළුවන්ද? මිලක් නියම කරන්න බෑ. දහම් කරුණක් විවරණය කිරීමට මිලක් නියම කරන්න බෑ. ඒක ප්‍රයිස්ලස්. මිලකල නොහැකි. අමිලයි. එහෙම කෙනෙක් මිලක් නියම කරනවා නම් එහෙම බුදුහාමුදුරුවන්ට චින්චමානිකාව කළ අපහාසයටත් වැඩි අපහාසයක් නේ කරන්නේ. ඒක කොච්චර නරක එකක් වෙනවද? හැබැයි අපි බුදුදහමට අනුව අර ලෝභය නැතුව දැන් මේ දහම් කරුණු කියනකොට මාත් කල්පනා කරනවා ධර්මදේශනා කාමතාවේසයෙන් වංචක දේශේ ක්‍රියාත්මක වෙනවද? ප්‍රියවාදිතාවේසයෙන් මගේ වංචක ලෝභය ක්‍රියාත්මක වෙනවද? ඊගාවට අපි කලින් කිව්වේ නෙක්ඛම්ම කාමතාවේසයෙන් මගේ වංචක ලෝභය ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වුණා. මාව කියවනවා, මාව රීඩ් කරනවා. ආය ආය කියන්න ඔයත් එහෙමද? ඔයා ඔහොම කිව්වට මෙහෙම නේද? ඔයාට තව හැදෙන්න තියෙනව නේද? ඔයා මේ ටික හදාගන්න කියලා හිතට කියනවා. දැන් ඔබත් මේව අහනකොට මොකද වෙන්න ඕනි? මාත් එහෙමද මං අර පොඩි ළමයාට අවවාදයක් දුන්නේ මොනවා හරි බලාගෙනද? ඔබට එහෙම ගුරුවරයෙක් නම් එහෙම නැත්නම් වැඩිහිටියෙක් විදියට ඔබ සහෝදර සහෝදරියන්ට නේ දැන් මිනිමල් අයියා එහෙම තරුණ කොල්ලන්ට කෙල්ලන්ට මග පෙන්වනවා කියන මලේ මෙහෙම ඉන්න මෙහෙම කරන්න නේ ඒ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඕවා කරන්න එපා. ඕවා කරන්න මාත් උදව් කරන්නම් මේවා කරනවා නම් නේ හැදෙන්න ඉදිරියට යන්න දියුණු වෙනවා නම් හොඳට දියුණු වෙන්න වංචා කරන්න එපා කියලා අපි ඒ භාෂාවෙන් ඒ සමාජ කණ්ඩායම් වලට යම් උපදේශයක් දීලා ඒ කට්ටිය මොටිවේට් කරනවා පොළඹවනවා. හැබැයි ඒ කට්ටිය ඉස්සරහට ගිහිල්ලා අපිට මේ විදිහට උපකාර කරයි කියලා අපි ඔළුව එකක් හදාගෙන නොවිය යුතුයිනේ. ඒ කියන්නේ දැන් ගුරුවරයෙක් විදිහට එහෙම කරනකොට මේ දේවල් බලාගෙන ශිෂ්‍යයන්ගෙන් එතකොට මොකද වෙන්නේ? එතකොට අර ඉගැන්වීමට ගුරු භූමිකාව කියන්නේ ඊට උතුම් එකක්. හැබැයි ඒක වෘත්තියක් විදිහට යම් වේතනයක් ඒත්තන්ට ලැබෙනවා. හැබැයි ඒ වෘත්තිය හොඳින් කරන්නේ නැතුව උගන්වන ශිෂ්‍යයාව අල්ලගෙන එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න ගියොත් ගුරු පඬුරු ඒ පුළුවන් ඇත්තෝ ගුරු පඬුරු පුදාවි. හැබැයි එහෙම අපිට හැමෝටම බෑ. හැබැයි බලාපොරොත්තු නොවි හිටපුවාම හිත කම්පාවකටපත් වෙන්නේ නැහැ. ලෝභයක් නෙමේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මම මේ අයගේ දැස් පාදන්න උගන්වනවා කියන චේතනාව තමයි ගුරුවරයාගේ තිබිලා තියෙන්නේ. ඒ හින්දා ඒ චේතනාව ඊටාම වැදගත්. ඔබටත් එහෙම ඔබට සමහර විට ඔබේ දරුවන්ටම වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන්ට වෙන්න පුළුවන් යාළුවෙකුට වෙන්න පුළුවන් යම් මඟ පෙන්වීම කරන්න අවස්ථාව හම්බ වෙනවා. දේවල් කියලා දෙන්න. ඒ කියන්නේ ධර්මයේම නෙමෙයි. දැන් ගිහි ජීවිතයට අදාළ දේවල් දැන් අන්තර්ජාලය ගත්තාම හරි හොඳයිනේ. සාහිත්‍ය ගැන. එතකොට විවාහ ජීවිතය ගැන, පත ගැන ඊගාවට විද්‍යාත්මක දේවල් ගැන ලෝකේ හොයාගන්න නේ ඊගාවට මනෝවිද්‍යාව ගැන නේ මේ හැම දෙයක්ම තියෙනවනේ. ඒවා ගිහි මහත්තුරු ගිහි නෝනලා කියලා දෙනවනේ. මාත් ඒ ඇත්තෝ අහනවා. දවසකට මම පැයක් අනිවාර්යයෙන්ම කාගේ හෝ දේශනාවක් අහනවා. ගොඩක් වෙලාවට ධර්ම දේශනාවක් නැත්නම් විවිධ දේශකයන්ගේ දේශනා. ඒ දේශකයා ගිහියෙක් සමහර විට ගිහි නෝනා කෙනෙක්, ගිහි මහත්තයෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක්, මෙහෙණින් වහන්සේ කෙනෙක්. හැබැයි අපිට දෙයක් ගන්න තියෙනවා නම් අපි ඒක අහලා නිහතමානීව අපේ දැනුම වැඩි දියුණු කරගන්න ඕනිනේ.
අපේ හැම දෙයක් ගැනම අපි දන්නේ නැහනේ. හැබැයි දැන් වෙද්දි හැම දෙයක්ම අන්තර්ජාලයේ තියෙනවා අපේ දැනුම දියුණු කරගන්න. ඒ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න. එතකොට දැන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තව කෙනෙකුට දෙයක් කියලා දීලා ඒකෙන් කොටස් එතකොට කියලා දෙන්නෙම ලෝභයෙන් නේ කියලා දෙන්නෙම ලෝභයෙන්. හැබැයි අතෑරලා මඟ පෙන්වීමක් කළාම මෙයාගේ ජීවිතේ සකස් වේවා. මෙයාගේ ජීවිතේ දියුණු වේවා. මෙයා ඉහළටම යන්න ඕන කියන හදවතින් දෙයක් කරපුවාම මොකද වෙන්නේ? ඒක ඇතුලේ ලෝභයක් ක්‍රියාත්මක වෙන්නේ අතෑරලා. හැබැයි මතක තියාගන්න ඕනේ. ඒකට විශ්වයේ ප්‍රතික්‍රියා දක්වනවා. ඒකේ විශ්වයේ ප්‍රතික්‍රියා දක්වනවා. ඒ විශ්වයේ ප්‍රතික්‍රියා දක්වන්නේ ඇයි? අර පිරිසිදු සිතින් කරන ක්‍රියාවේ ප්‍රතික්‍රියාව බුදුදහමට අනුව තියෙනවනේ. මම ධර්ම දේශනා කරන්නේ ලෝභය කියන එක මුල් කරගෙන ඊගාවට ලැබෙන දේවල් බලාගෙන නෙවෙයි. හැබැයි මට යම් දෙයක් ලැබෙනවා නම් ඒක මම බාර ගන්න ඕනේ. ඒක මගේ ආධ්‍යාත්මික ජීවිතයටත් තවත් සමාජීය කටයුතු වලටත් මට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ කෝටියක් විතර විශාල ගොඩනැගිල්ල මේ උඩ තියෙන ගොඩනැගිල්ල නිර්මාණය වෙන්නේ ගොඩාක් අයගේ උදව් උපකාරයෙන්. ගොඩක් අය ආධාර කරලා ගොඩක් අය උපකාර කරනවා. අපි ලක්ෂ 48කට ලක්ෂ 50කට ආසන්න පුංචි ගොඩනැගිල්ලක් වැලිකුඹුරවත්තේ හැදුවා. ඉතින් නිමල් අයියා දන්නවා පොල් ගස් දෙකයි තියෙන්නේ පන්සලේනේ වැලිකුඹුරවත්තේ. එතකොට වෙනත් දෙයක් නෙමෙයි. හැබැයි මේ මඟ පෙන්වීම කරපුවාම ගොඩක් අය ඒවා දැකලා බලලා ඒවට උපකාර කරනවා. ඉතින් ඒවා අපි වෙනම තැනකට යොමු කරනවා. එතකොට ඒකෙන් අපිටත් පින් සිද්ධ වෙනවා. ඒ හැත්තන්ටත් පින් සිද්ධ වෙනවානේ. ඉතින් ඒ හින්දා අපි හැබැයි අර හිතේ තියාගත්තොත් නේ සමහර සංඝයා වහන්සේලා ඉන්නවනේ. ඒක අපි කවුද කින්ද මන්ද නෙමෙයි. අනේ ඔකුන්ගේ බනට ගිහිල්ලා වැඩක් නැ ලෙන්සු කැල්ලක් දෙන්නේ. පපුවත් එක පිච්චිලා යනවා. ඒව එඩිට් කරලා අයින් කරන්න වෙනවා. මේකේ දාන්න බෑනේ YouTube එකේ. මේ ලෙන්සු කැල්ලක් දෙන්න ගන්න බෑ. පපුවත් එක පිච්චිලා යනවා. දැන් සමහර මේ නායක හාමුදුරුවෝ ඉන්නවා මේ අපිට එක එක යුගවල හම්බෙලා තියෙනවා එක එක ලොකු හාමුදුරුවෝ මේ දුප්පත් ගෙවල් වල බණක් කියනවා. මම එහෙම ආරාධනා කරපුවාම මේ බොහොම සතුටින් ගිහිල්ලා ධර්ම දේශනාව කරලා යනවා. ඇයි ඒ ලොකු හාමුදුරු කෙනෙක් ගියාට සැලකිය යුතු පිරිකරක් දෙන්නේ නැහැ හින්දලු. ඉතින් මිනිස්සු දුප්පත් නෙනේ. ඉතින් ඒක එතකොට ඒ කොච්චර පිරිහිලාද? ඒක සාමාන්‍යයිනේ. අපි එතකොට අපිට කණ්ඩ දෙන මිනිස්සුන්ට දායකයෝනේ නේද? දැන් මං අවුරුදු ගාණක් තිස්සේ මං අඳින හැම එකම මම මහන්සියලා කුලිය වැඩ කරලා බදාමනලා අඳපුවද? සිවුරු නෑ. නේ මේවා මේ හැම එකක්ම නිර්මාණය කරලා තියෙන මේ උඩ තට්ටුවට අදාළව ගත්තහම මගේ එව්ව මම මහන්සියලා යම් මහන්සියක් දරලා තියෙනවා. මං ලොකු කැපකිරීමක්. ඊට වළඳපුවානේ. අවුරුදු 15ක් 20ක් වළඳපුවා. මම කුඹුරු වැඩ කරලා මහන්සියලා වළඳපුවා නෙමෙයිනේ. නේ මං ඊට පස්සේ ගමන් බිමන් ගියේව්වා. නේ එකක්වත් එහෙම නෑ. ඒක එතකොට දායකයෝ ගම කොහේ හරි නේ. කොහේ හරි. එතකොට ඒ අයට දෙයක් කියලා දෙන්න ඊගාවට දෙන්නේ මොකද්ද කියලා බලනවා නන්නේ. කොච්චර පව් වෙනවද අනිත් පැත්තට? කොච්චර අකුසලයක් වෙනවද? කොච්චර පරිහානියක් වෙනවද ඒකනේ? කොච්චර ඒක නරකට හිටිනවද? ඒ අපේ ආධ්‍යාත්මික ජීවිතේටනේ. ඒකයි කියන්නේ අර අපායට යන්න ඕනේ නම් නුඹට මහා ඇමතිකම කරපන් එක දවසකට. නැතිනම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරපන් 3 දවසකට. මේ කියන්නේ පන්සලේ හිටියත් දේවාලේ හිටියත් අපාය කියලා කියන්නේ. ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. කොහොමද
දේවාලේ වැඩ කරන්නේ? කොහොමද පන්සලේ වැඩ කරන්නේ? කොහොමද මහා ඇමතිකම කරන්නේ කියන එක මත පදනම් වෙලා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ධර්මදේශනා කාමතා වේසයෙන් වංචක ද්වේෂය. ඔබටත් එන්න පුළුවන් කාට හරි වංචක ලෝභය. ඔබටත් එන්න පුළුවන් කාට හරි දේවල් කියා දෙනවා ලෝභයෙන් දේවල් ඊගාවට කොටස් බලාපොරොත්තු වෙයි. ඒ හින්දා ඔබ එහෙම කරන්න හොඳ නැහැ. මාත් එහෙම කරන්න මං හැමදාම අහනවා මේ ඔයාලා ලෑස්ති වෙන්නේ මේක. මේ දැන් මේ ධර්ම දේශනාවෙන් හින්දා තමයි අද හිස බෑවෙත් මං. නැත්නම් මේ දවස්වල මේ වැස්සේ දවස්වල හිස බාන්නේ නැහැ. ඇයි මේ ඒ හිස බාන්න කියලා ලොකු කොණ්ඩේ වෙවිලා නෙමෙයි චුට්ටා. එතකොට ඒක මට හිරිහැරයක්. ඉතින් දැන් අද හිස බානවා කියන එක. හැබැයි මම මේකට අව්‍යාජව කැප වෙලා මේ ධර්ම දේශනාව කරන්න ඕනේ කියන අදහසින් කොණ්ඩේ කපා ගත්තා. හිස බා ගත්තා. වතුර එකක් හදලා උණු කරලා. එතකොට එතකොට මං හැමතිස්සෙම අහනවා මේ අටපිරිකරක් බලාගෙනද මං හිස බාන්නේ? ඔයා සිවුර පොරවන්නේ? ඔයා මොනවා හරි කොටස් බලාගෙනද කියලා හිතෙන් අහනවා ප්‍රශ්නයක්. ඔයා සෞතු වැඩක්ද කරන්න හදන්නේ බණ කියලා. එහෙම අහපුවාම නෑ ඒක ඊට පස්සේ සමතේකටපත් වෙනවා. ඒ නිසා ඔන්න වංචක ලෝභය ක්‍රියාත්මක වෙන එක ආකාරයක්. දැන් අද කතා කරන අවසාන එක කරුණාවේසයෙන් වංචක ලෝභය. එළියට පේන නාම පූර්ව මොකක්ද? කරුණාව. කරුණාව තමයි බෝඩ් එක. හැබැයි ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? ලෝභය. කරුණාව කියන එක හොඳ එකක්. කරුණාව කියන්නේ මොකද්ද? පරදුක්කේ සති සාදූනං හදය කම්පනං කරෝතිති කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී හදවත කම්පා වීම තමයි කරුණාව කියලා කියන්නේ. අනුන්ගේ දුකකදී අපිට දැනෙනවා කම්පනයක්. අපිට කම්පනයක් දැනෙනවා. එතකොට ඒක තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට හැබැයි අපි ඒකෙදි හදා ගන්නව නම් දැන් ලෝභයක් ඒ කියන්නේ ඒ ලෝභය හදාගන්නේ කොහොමද? කරුණාවෙන් දේවල් කරනවා. හැබැයි හිතේ හදා ගන්නවා ලෝලීත්වයක්. කොහොමද? මං දැන් කරුණාවෙන් උදව් කරනවානේ. මටත් කරුණාවෙන් උදව් කරයි. දැන් ඒක දෙමව්පියන්ටත් එන්න පුළුවන් කොහොමද? මම දැන් මේ පොඩි දරුවොත් එක්ක රෑ එළි වෙනකන් ඇහැරලා ඉන්නවා. සමහර වෙලාවට චූටි දරුවෙක් ඉන්න වෙයි. පැය ගණන් ඉන්න වෙනවා. ඇයි නිදන් නැතුව අඬනකොටනේ. චූටි කාලෙම ගෙනපුවාම සමහර විට එළි වෙනකන් ඇහැරිලා ඉන්නවා. දවල්ට නිදනවා වෙන්න පුළුවන්. තව කාලවලදී රැය පහන් වෙනතුරු පාන්දරනේ. එතකොට අම්මට කරුණාවක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් තාත්තට කරුණාවක් තියෙන්න ඕනේ. ඒ ඇත්තොත් එක්ක යාළට උදව් කරන්න දරුවන්ට. ඒක හොඳ කරුණාව. හැබැයි එහෙම වැඩ කරන්නෙම ඔළුවට ඇවිදින්න නම් මාත් වයසට ගියාම මල් ළඟත් රෑ තිස්සේ ඉඳීවි. මං කෙඳිරි ගන්නකොට මංගාවට වෙලත් රෑ දෙක තුන ඉඳීවි කියලා ඔන්න ඔළුවේ චිත්‍රයක් හැදෙන්න පටන් ගන්නවා. දැන් මං කරුණාවෙන් ඉන්නවා මටත් කරුණාවෙන් ඉඳීවි. අන්න ඒක අතිශය භයානකයි. මොකද ඒක එහෙම වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්නේ. එතකොට ඔබ කරුණාවෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ කරුණාව තියෙන්න ඕන ලෝභය මුල් කරගෙන වංචාවක් විදිහට නෙමෙයි. වංචාවක් විදිහට නෙමෙයි. වංචාවක් නැතුව මම මේ කරුණා ගුණය තමයි පෝෂණය කරන්න කියන අදහසින්. එතකොට ඒක අල්ලගන්නේ නැතුව, ඒ අය අල්ලගන්නේ නැතුව, ඒ දේවල් අල්ලගන්නේ නැතුව පුළුවන්කම තියෙනවා අපිට මේ පස්සේදී සතුටු වෙන්න. නැත්තම් පස්සේදී අපි කරුණාවෙන් සලකපු අය අපිට නොසලකද්දී මොකක්ද වෙන්නේ? තරහක් එනවනේ. මම ඒ කාලේ මෙහෙම පුදුම මගේ කරුණාවක් තිබුණා. මේ අයට සැලකුවා. මේ අය බලාගත්තා. හැබැයි දැන් මට අකාරුණිකයි කියලා ඔන්න එනවා ඝට්ටනකාරී මනෝභාවයක්.
එහෙම එන්නේ ඇයි අපි වැරදි තැනින් අල්ලගත්තු හින්දා. බුදුදහම මඟ පෙන්වන්නේ ඒ විදිහට අල්ලගන්න නෙමෙයි. කරුණාව නම් කරුණාව පෝෂණය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ කරුණාව නම් කොහොමද රාහුල කුමාරයාටත් සුනීත සෝපාක කියන අයටත් ඊගාවට පටාචාරා කිසాగෝතමීට සුද්ධෝදන රජතුමාට එතකොට සිටුමාලිගාවේ සිටුවරුන්ටත් දුගී දුප්පත් පැලේ අසරණයන්ටත් එකම විදිහට තමයි කරුණාව. ඒක ඇතුලේ බුදුරජාණන් වහන්සේ කොටස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ කරුණාවෙන් වැඩ කරන්නේ මට ප්‍රශංසා ලබා ගන්න. ඒක නිසාමයි කියන්නේ අපි මහා කරුණාව කියලා. කොටස් තියාගන්නේ නැතුව කොටස් අල්ලගන්නේ නැතුව අපි අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් වැඩ කරනවා. කෙනෙක් අසරණ වෙද්දි හිතින් අසරණ වෙද්දි දැන් මේ කාලේ වගේ නම් ලෙඩ වෙලා අසරණ වෙද්දිනේ කතා කරලා අහලා බලලා හරි කෝල් එකක් දීලා හරිනේ. එහෙම නැත්නම් යාළුවට චූටි උදව්වක් හරි කරලා Tamanට පුළුවන් විදිහටනේ අපේ හිතවතුන්ට අසල්වාසීන්ට ඥාතීන්ටනේ එහෙම කරාපුවාම අපි හැබැයි ඒක අල්ල ගන්න හොඳ නැහැ. මොකද අපි අල්ලගත්තාම අපි හිතනවා අපිට ඒක ගැන අගයක් කරાવી කාටත් කියලා ප්‍රශංසා කරાવી මටත් කරුණාවෙන් සලකයි මටත් බැරුව ගිය වෙලාවට ඔන්න ඔය වගේ ඒවා ගොඩ නැගෙනවා નિરાයාසයෙන්. හැබැයි එහෙම හිතන්න ඒක වදයක්. මොකද අපි දන්නේ නැහැ එයාලගේ ගුණවත්කමවත් ගුණමකුකමවත්. එයාලගේ කරුණාව මනින්න උපකරණයක් නැහැනේ. මීටරයක් නැහැ නේද? පරීක්ෂණය කරන්න එකක් නැහැ. කරුණාවේ මේ ප්‍රසන්ටේජ් එක කීයද කියලා. කොච්චරක් තියෙනවද කියලා. ඒ හින්දා අපි දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මගේ කරුණාව මගේ හිතේ වර්ධනය කරගන්න. ඒකත් වංචනිකව කළොතින් පස්සේ පසුතැවෙන්න වෙනවා. ඇයි අපි බලාගෙනනේ දේවල්. ඒ හින්දා කරුණාවෙන් ඔබ කටයුතු කරන්න ඕනේ. දැන් අර අපි මේ චූටි හාමුදුරුවෝලාට ඉතින් මම කියනවා මේ විදිහට පාඩම් කරන්න මෙහෙම කරන්න ඉතින් කියනකොට මම අහගෙන මම කියවන්න ඕනේ සමහර වෙලාවට එයාලට කියන්න ඒකට මට ඉතින් කාලයක් කැප කරන්න ඕනේ. සමහර වෙලාවට කොහේ හරි යද්දී එක්කෝ වෙන තැනකින් තියලා යන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි තියලා යන්න ඕනේ. තේරෙන කෙනෙක් තියන්න ඕනේ. ඒකට මගේ නිදහසට ගත්තාම මම ඔන්න භාවනා කරද්දි කෑ ගහනවා. මම පොතක් කියවද්දිත් එයාලත් පාඩම් කරනවා. හයියෙන් කියවනවා. සද්ද එතකොට තනියම මං වේගෙන් යන ගමනට වැඩි යම් කොටස් ප්‍රමාණයක් බාධා තියෙනවා. ඒ මගේ ආධ්‍යාත්මික ගමනටත් මගේ ක්‍රියාදාමයටත්. එතකොට හැබැයි අපිට ඒවා ඉවසා දරාගෙන කැප වෙන්න වෙනවා. මොකද කරුණාවෙන්. හැබැයි අපි හිතාගත්තොත් එහෙම මේ අය හැමදාම මේ විදිහට ඉඳලා මට සලකන්න ඕන ලොකු වුණාම බැරුව යනකොට කියලා ඔන්න ඔළුවේ චිත්‍රයක් හදාගන්න අල්ලලා මම මෙහෙම කරනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ විදිහට මට සලකන්න ඕනේ වගේ මං චිත්‍රයක් හදනවා ඒකත් එක්කලා මේ කැපකිරීම ඊට පස්සේ ටිකක් තව තේරෙනකොට මතකද මෙහෙමයි කළා මෙහෙම කළා මතකද කියලා ඒවා කියවන්නත් ගන්න පුළුවන්. අන්න එතනට මනස හැදපුවාම ඒවා නැති වුණොත් එහෙම දරන්න බැරුව යනවා කෙනෙකුට. හැබැයි දැන් කළා දැන් සතුටු වෙනවා මේක කරුණාවෙන් අනුකම්පාවෙන් නේ. මොකද ස්වාධීන විඥානනේ. ඔබගේ කුසෙන් උපදින දරුව පවා ස්වාධීනයි. කට්ටිය එක තැනකට යනකොට සංසාරේ පාවෙමින් විවිධ තැන්වල ඉඳලා ආපු අය. මේ ජීවිතේ අප ළඟට කොටු වුණා. අපේ මව් කුසට ආවා. ඔබේ පීතෘත්වයෙන් ජනිත වෙනවා. හැබැයි එහෙම කියලා අනන්ත සංසාරේ විවිධ හැඩහුරු වලින් ආපු ඇත්තෝ අපි හැදුවොත් ඒ අයගේ ජීවිත මුළුමනින්ම පාලනය කරන්න දරුවන්ගේ ජීවිත ශිෂ්‍යයන්ගේ ජීවිත එහෙම පාලනයට නතු කරගන්න හදනවනේ සමහර අඥාණයෝනේ. ඒ කියන්නේ අපි හිතන් ඉන්නවා අපි දේවල් කරපු ඇත්තෝ හැමදාම අපි
කියන විදිහට අපේ වචනෙට, අපේ හඬට, අපේ යටතේ අපිට අනුකූලව ඉන්න ඕනේ කියලා. ඒ හින්දා ඔබ දරුවවත් එහෙම අල්ලගන්න එපා. එකල යුතු ටික කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒක බොහොම කරුණාවෙන් කරන්න ඕනේ. ඒ කරලා ඔබට සතුටු වෙන්න පුළුවන්. හැබැයි විශ්වයට ඔබ නිර්මාණය කරන්නේ කරුණාවේ උත්තරීතර බව වේගයෙන් ඔබට ඒකාන්තයෙන් ක්‍රියාත්මකයි. අල්ලලා කළොතින් ගැටලුවක් හිටිනවා. ලෝභයෙන් කළොත් කරුණා බෝඩ් ලෑල්ල දාගෙන වෙන වෙන චෛතසික යට වැඩ කරන්නේ වෙන ඒවා. එතකොට හරියට අහන්නේ නැහැ වැඩේ. හරියට ඒක මේ සම්බන්ධ වෙන්නේ. සුසර වෙන්නේ. කරුණාවෙන් මේ දේවල් කරද්දී ඔබට වේගවත් විශ්ව ශක්තියක් ජනිත වෙනවාමයි. ඒක වේගෙන් ක්‍රියාත්මකයි. ඉතින් ඒ හින්දා ඔබ අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕනේ කරුණා වේසයෙන් වංචක ලෝභයද එන්නේ ඔබේ සිතේ. කරුණාවෙන් ඔබ දරුවන්ට සලකද්දී, කරුණාවෙන් ඔබ මව්පියන්ට සලකද්දී, අම්මා තාත්තට සලකද්දී හිතනවාද තව තියෙන පර්චස් කාලත් පර්චස් 15ත් මට ලියලා දෙයිද කියලා වගේ එකක් එනවාද ඔළුවට. මෙච්චරක් තියෙනවා පොතේ මගේ නමට හරවයිද? මෙච්චරක් රත්තරන් බඩු තියෙනවා මට දෙයිද? වගේ එව්වා ඔළුවට එනවනම් ඔබ කරුණාවෙන් අම්මට සලකද්දී, තාත්තට සලකද්දී, දරුවන්ට සලකද්දී එද්දි දැන් දිගටම ඉතින් මාව බලාගන්න මෙච්චරයි මෙයා බලාගනීද? ඒවා ආපු ගමන් වැඩේ සවුත් වෙනවා. ඒක හරියට පිහිටන්න නැතුව යනවා. ඒ හින්දා අන්න ඒ තැන ඔබ හරියට අඳුර ගන්න ඕනේ. ඒක ඇවිදilla විශ්ව ආශිර්වාදයක්. ඒ කියන්නේ ලෝභය කියන කෙලෙස් සිටිවිල්ල නැතිකරන්න සහ අඩුකරන්න යන ගමනේදී ඔබට විශ්ව ආශිර්වාදයක් ලැබෙනවා. දැන් ලෝභය තියෙන ඇත්තෝ සහ කරුණාවෙන් වැඩ කරන ඇත්තන්ටයි මේ චෛතසිකේ එන්නේ. කිසිම අනග්ගුණක් නැති මිනිස්සයන්ට මේ කරුණු එන්නේ නැහැ වංචක ධර්ම විදියට. ඇයි එයාලා කොහොමටත් ලෝභය නැති කරන්න ඕන කියන තැන නැහැනේ. එයාලට ඕනේ නැහැ ලෝභය නැති කරන්න. එයාලට කරුණාවක් කියලා එකක් ඕනේ නැහැ. කරුණාවෙන් වැඩ කරන මිනිස්සුන්ට තමයි වංචක ලෝභයේ විදිහට කරුණාව ක්‍රියාත්මක වෙන්නේ. ඔබට මට ප්‍රිය වචන කතා කරන අපිට තමයි ප්‍රිය වචනේ ස්වરૂපයෙන් වංචක ලෝභය එන්නේ. ප්‍රිය වචන අගය කරන, ප්‍රිය වචන ගැන දන්න ඊගාවට මේ ධර්ම දේශනා කරන තව කෙනෙකුට මඟ පෙන්වීම කරන කෙනෙකුට තමයි එන්නේ දේශනා කාමතාවේසෙන් වංචක ලෝභය. ඊගාවට දේවල් අත්හරින්න හදන සියල්ලෙන්ම නික්ම යන්න හදන අයට අත්හැරීම පුහුණු කරන අයට තමයි එන්නේ නෛෂ්කම්ම්‍යතාවේසෙන් වංචක ද්වේෂය. හොඳයි එහෙනම් අපි අද කතා කළේ මේ ලෝභය විවිධ වෙස්මුහුණු වලින් අපේ ක්‍රියාත්මක වෙන ආකාර 4ක්. ආකාර ගොඩක් තියෙනවා. ආකාර 4ක්. එක මොකක්ද? ප්‍රියවාදිතාවේසෙන් වංචක ලෝභය. ප්‍රිය වචන කතා කරනවා ලාභ ලෝභ බලාගෙන කපටිකමට. ඊගාවට නෛෂ්කාම්ම්‍ය කාමතාවේසෙන් වංචක ලෝභය. අත්හැරීම ගිහිගය අත්හැරලා දාලා යන්නත් අපි සතු දේවල් අත්තරින්නත් කල්පනා කරනවා වෙනත් ලාභයක් ලෝභයක් දැකලා ලෝභයෙන්. හාමුදුරුවරු භික්ෂු භික්ෂුණීන් විඳින සුව පහසුකම් දැකලා ගිහිගේ අතහැරලා මහාන වෙන්න හිතනවා. ඊගාවට ධර්මදේශනා කාමතාවේසෙන් වංචක දේශේ. ධර්මදේශකයන් වහන්සේලාට ලැබෙන ලාභවලට ලෝභ වෙමින් ධර්මදේශනා කරන්න පටන් ගන්නවා. ඊගාවට කරුණාවෙන් වැඩ කරනවා කියලා පෙන්වමින් කරුණාවෙන් වැඩ කරනවා. ලෝභ සහගත සිතින් කොහොමද මේ විදිහට කළොත් මටත් සලකයි, මටත් කරුණාවන්ත වෙයි,
මටත් උපකාර කරයි කරුණාවෙන් මල් ළඟත් ඉඳී කියන අදහස ඇතිව කරුණාවෙන් වැඩ කරනවා කොහොමද වංචක ලෝභය කියන්නේ කරුණාවෙන් වැඩ කරන්නේ ලෝභය තමයි ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ. ඉතින් මෙන්න මේ කියන හතර ඔබට යම් තරමක් ඔබේ ධර්මාවබෝධය සඳහා වැදගත් වෙයි. ඔබට ඔබේ හිත ගැන හිතන්න, ඔබට ඔබ ගැන කල්පනා කරන්න, ඒ වගේම මට මං ගැන කල්පනා කරන්න. අපේ සිත්වල පහළ වෙන කෙලෙස් සිටිවිල්ලක් සහ තියෙන සිටිවිල්ලක් ලෝභය. එහෙනම් මේ ලෝභ සිටිවිල්ල නැති කරගන්නට මේ කරුණු කිහිපය ඔබට උපකාර වේවා, හේතු වේවා, අවබෝධයට දැනුමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.